පරිපාලනයේ කළමනාකරණය දුර්වල වුණාන් පස්සේ රටකට වෙලා තියෙන දේ පේනවනේ අමාලි. ඒකනේ. ඒ වගේ තමයි ගෙදරක පරිපාලනයේ කළමනාකරණය නැති වුණොත් එහෙම ගෙදර තියෙන තත්ත්වයත් බොහෝ සෙයින් වෙනස් වෙනවා විනාශ වෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය ආයතනයක් ගත්තත් මේ ආයතනය තුල විධිමත් කළමනාකරණ වැඩපිළිවෙළල් නැත්තම් නිසි ක්‍රමවේදයක් යටතේ වැඩ කෙරුණේ නැත්තම් ඒතනටත් සිද්ධ වෙන්නේ ওই දෙයම තමයි. දැන් අපි ඉතිහාසය දිහා බැලුවට පස්සේ අපේ රටේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් කඩා වැටිලා අද වනකොට අපි බංකොලොත් රටක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපේ රටේ ප්‍රධාන අපනයන භෝග සම්බන්ධයෙන් අපි කතා කරා කාලයක් තිස්සේ අපේ රටට දැන් මුදල් ගෙන්න ගැනීමේ අවශ්‍යතාවය තියෙන ඩොලර් රුපියල් මාර්ග. එම කියවලස් ප්‍රධාන වශයෙන් තේ කියන මාතෘකාව ප්‍රමුඛයි. නමුත් මේ තේ කර්මාන්තය සහ ලංකාවේ කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙන තැනක් තියෙනවා. මේ තමයි ජනතා වතු සංවර්ධන මණ්ඩලය. කෙටියෙන් හඳුන්වන්නේ ජනවසම කියන නමින්. මේ ආයතනය පිළිබඳව විවිධාකාරයේ චෝදනාවල් මෙන්න මෙහෙම එල්ල වෙමින් තිබුණා. ලංකාවේ තේ වතු ඒගොල්ලන්ට තියෙනනේ ඔය තෝට ගලබඩ වත්ත නාගස්සන්න වත්ත එතකොට ඔය මවුන්ජින් වත්ත ඔය වගේ වතු විශාල ප්‍රමාණයක් ඒගොල්ලන්ට තව තියෙනවා. එතකොට ඒ වතු ටික පාලනය කරන එක තමයි ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් කරන්නේ. ඒ වතු වල සුපරින්ටෙන්ඩන්ට්ලා ඉන්නවා. ඒ වතු ගොඩාක් ඒව ඇත්තටම අද අලාභ ලබන වතු. ලාභ ලබන්නෙම පුද්ගලිකංශයට දීලා තියෙන වතු ලාභ ලබන්නත් ඒවා අලාභ ලබන්නත් විදිහක් නැහැ නේ. ඒවා අතර දැන් වතු ඇත්තටම පුද්ගලිකංශයට දුන්නේ රජයට කරන්න බෑ අලාභයි කියලානේ. ඉතින් තවවත් රජයට ඒකෝර රජයට තියාගත්තේ හොඳ වතු ටික. දැන් ඒ වතු ටිකත් විනාශ වෙලා නේ. ජනතා සංවර්ධන වතු මේ ওই වතු ඔක්කොගේම කෝටි 98ක මේ වෙනකොට ගස් කපලා තියෙනවා. එතකොට මේ වෙනකොටත් ගලබඩ වත්තේ කෝටි දෙකකට වඩා ගස් කපලා තියෙනවා. දැන් ඔය ගලබඩ වත්තේ ගස් කපනවා ඒ වගේ ටෙන්ඩර් දාන්නෙත් නැතුව කපන්නේ. ටෙන්ඩර් දාන්නේ නැතුව කපලා ඉවරලා ටෙන්ඩර් ප්‍රොසීඩියර් හදනවා. දැන් වගා කරන තියෙන ඉඩම්වල මීට පෙර වගා කරපු ඒවායේ තියෙන දීර්ඝකාලීන භෝග ටික කපලා තමයි දැන් ආයතන නඩත්තු කරගෙන යන ආයතන පවත්වාගෙන යන සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අමල අපි උදාහරණයකට ගමු. දැන් ලංකාවේ තියෙන ප්‍රධාන අපනයන භෝග ගත්තට පස්සේ මේ ලංකාවේ ඉඩම් වලින් හෙක්ටාර 1,15,000ක් විතර වගා කරලා තියෙනවා. තේ ප්‍රමුඛව අනිකුත් අපනයන භෝග වගාවන්. වාර්ෂිකව ගත්තොත් ලංකාවේ තේ නිෂ්පාදනය වෙනවා කිලෝ මිලියන 330ක් විතර. ලංකාවට එයින් ලැබෙන ආදායම ඩොලර් බිලියන 1.5ක් විතර. ඒක ඉතාම සැලකිය යුතු ආදායමක්. හැබැයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපි මේ ප්‍රමුඛ ප්‍රමුඛත්වයේ දීලා තියෙන තේ වගාවට නැත්නම් අපේ තේ නිෂ්පාදන වලට ලෝකයේ වෙළඳපොළක් දිගින් දිගටම කාලයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණුවමින් ආවා. නමුත් අද වෙනකොට අපිට ඒ අවශ්‍ය ඉල්ලුමට සැපයුම කරගන්න බැරි මට්ටමකට ලංකාව පත් වෙලා තියෙනවා. ඒ අතරේ දැන් ඉල්ලුමකට හරියන්න සපයන්න බැරි කාලෙක දැන් තියෙන ටික හරියට කරගෙන යන්න ඕනනේ. හැබැයි හරි කළමනාකරණයක් නැති වුණාට පස්සේදී සිස්ටම් එකේ එතනත් අවුලක් තියෙනකොට ඒකෙත් ප්‍රශ්න ගොඩක් එනවා. දැන් ඉතින් මේ ක්‍රමවේදය විධිමත් කරන්න පුළුවන් ආයතනයක් ජනතා වතු සංවර්ධන මණ්ඩලය කියන්නේ. දැන් මේ ආයතනයේ කාර්යභාරය වෙලා තියෙන මේ 1972 දී මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ඉඩම් ටික පවරා දීලා අර ඉඩම් අක්කර 100,000 ගණනින් තිබිච්ච පෞද්ගලික හිමිකාරීත්වය අරගෙන රජයට බාරගත්තනේ. ඊට පස්සේ මේ ඉඩම් නිසි ආකාරයෙන් කළමනාකරණය කරගෙන මේ ආයතන නඩත්තු කරගෙන තවත් පිරිසකට රැකියා අවස්ථාවන් ලබා දීලා රටට බරක් නොවේ, රටේ ජනතාවට බරක් නොවේ, රටේ ආර්ථිකය ශක්තිමත් කරන තමයි මේ ආයතනට පවරලා තියෙන්නේ. හැබැයි ඉතිහාසය ගත්තට පස්සේ මේ ආයතනයේ එන්නම පාඩු ලබන ආයතනයක් බවට පත් වෙමින් තිබුණා. දැන් මේ මෑත කාලවල තියෙන තත්ත්වයක් එක්ක තමයි අද අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ කතාවෙත් දැන් කියවුණානේ මේ වගාවන් වල තියෙන තේදළු නිෂ්පාදනය කරලා විකුණුට වඩා වැඩිපුර කරලා තියෙන්නේ මේවා වවලා තියෙන යුකැබ්ලික්ටස් ඒ වගේම ෆයිනස් වගේ ගස් වර්ග ටික කපලා විකුණන එක තමයි දැන් ආදායම් වෙලා තියෙන්නේ කියලා කිව්වනේ. ඒ කතාවේ තවත් තොරතුරු තියෙනවා. මේකෙත් බහුතරයක් වතු මේ මහනුවර දිස්ත්‍රික්කයට නාවල පිටියේ වතු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ වතු වල මේ දවස්වල කරන්නේ කඩිමුඩියේ වත්කම් ටික මංකොල්ල කන එක තමයි. මේ වතු වල තියෙනවා විශාල ලෙස ගස්. දැන් උදාහරණයකට ගත්තොත් කෝටි 98කට ආසන්න ගස් ප්‍රමාණයක් මේ වගේ කපලා තියෙනවා මේ වතු වල. හැබැයි මට මතකයි ගිය ආණ්ඩුව කාලේ මේ ETF ECF ගෙවන්න බැරුව මේ වගේ කම්කරු අරගල කරනකොට ඒගොල්ලෝ තීරණයක් ගත්තා. ඒ ගස් නීති අනුකූලව ටෙන්ඩර් කරලා විකුණලා ඒ මුදල් වලින් මේගොල්ලන්ගේ මේ ETS ECF පියවනවා කියලා. නමුත් අද ගස් කපලා ඒ දේ වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් අනික මේ ගස් කපන එකම සහචරයන් එක්ක එකතු වෙලා බොහොම ජයට කරගෙන යනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ලෙවලන් වතුයායේ ඉන්සු කැප්ලින් ගස් 788ක් කපනවා. මේක ටෙන්ඩර් මගඩියක් තියෙනවා. ටෙන්ඩර් කමිටුව
විරෝධතා නොසලකා ටෙන්ඩර් කමිටුවම නොම ගියවලා මේකේ ටෙන්ඩර් එක අනුමත වෙන්නේ 8 කෝටි 1,65,000කට. වැඩිම ටෙන්ඩරේ තියෙන්නේ. හැබැයි මොහුට කියනවා මේ මුදල එකවර ගෙවන්න ඕන කියලා. සාමාන්‍යයෙන් අපි දැනුවත් මේ මුදල එකවර ගෙවන්නේ නැහැ. පියවරෙන් පියවර කීපයකට තමයි ගෙවන්නේ. ගත්තේ ටෙන්ඩරේ හිමි වුණේ පුද්ගලයා කියනවා මට මේ ගානට එකවර ගෙවන්න බෑ කියලා. කොටස් වශයෙන් ගෙවන්න අවස්ථාව දෙන්න වෙනදා එහෙමයි උනේ කියලා. මේ කන්ඩිෂන් එක දාගන්නේ නාවලපිටිය නගරාධිපතිවරයා අමල් ප්‍රියංකර. ඒ අමල්ට දෙනවා අන්තිමටම නමුත් ඒගොල්ලන්ගේ මතයෙන් ඉඳලා මේගොල්ලෝ මේ අවස්ථාවාදීව මේක දෙනවා අමල් ප්‍රියංකරට 6 කෝටි 70 ලක්ෂයකට. එතකොට මේකේ ආසන්න වශයෙන් පාඩුව ජනතා වත්සන් වර්ධන මණ්ඩල ලක්ෂ 130. මේ රුපියලක දෙකක පාඩුවක් නෙවෙයි අමාලි මෙතන කියවෙන්නේ. ලක්ෂ ගණන් වලින් මිලියන් ගණන් වලින් බිලියන් ගණන් වලින් තමයි මේවයි ගනුදෙනු හෝමාරු වෙලා තියෙන්නේ. සමහර වෙලාවට මෙහෙමයි විවිධාකාරයේ දේශපාලන හිතවත්කම් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට නිලධාරීන්ට ඍජුව රාජකාරී කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම තියෙන හරි සිස්ටම් එකක් හදලා නැති නිසා හරි නීති රාමුවක් නැත්නම් වැඩ කළ යුතු ක්‍රියාපටිපාටියක් නිසි කළමනාකාරීත්වයක් කරන්න බැරි වෙන්න යටිතල පහසුකම් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉහළින් පහළින් අර පැත්තෙන් මේ පැත්තෙන් විවිධාකාරයේ බලපෑම් එල්ල වෙනවා සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවා දැන් මේ තේ කර්මාන්ත ශාලාවල් ගත්තොත් මේ වතු ගත්තොත් එහෙම මේවා රාජ්‍ය අංශයට සම්බන්ධ වෙලා තිබ්බොත් හැම වතාවෙම පාඩුයි. හැම පාරම පාඩුයි. හැබැයි මේවා පෞද්ගලික අංශය තුල තිබුණොත් එහෙම ඒ අදාළ ව්‍යාපාරික අරමුණත් ඒ අදාළ ව්‍යවසායකයා හෝ ව්‍යාපාරිකයා ඉටු කරගෙන තවත් සේවක මණ්ඩලයක් නැත්නම් තමන්ගේ සේවක කණ්ඩායම නඩත්තු කරගෙන ඔවුන්ගේ පවුල් වල ඍජුතාවක් රැකියා අවස්ථාවල් ටිකක් ලබා දීලා රටේ ආර්ථිකයට ශක්තිමත් භාවයක් ලබා දීලා ඔවුන් මේ ආයතන පවත්වාගෙන යනවා. මේ රාජ්‍ය අංශය වුණොත් එහෙම පාඩුයි පෞද්ගලික අංශය වුණොත් එහෙම ඒකෙන් ලාභ ලබන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ නොකිය කියන්නේ මේව පෞද්ගලීකරණය කරන්න කියලාද? එහෙම ප්‍රශ්නත් මේ ඇතුලේ කියවෙනවා. ඉතින් ඒ අතර වාරෙදි දැන් කියවුණානේ මේකේ ටෙන්ඩර් දුන්නා මේ ගස් විශාල ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය ක්‍රමවේදයේ තමයි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යන්න ඕනේ රජය සම්බන්ධ කිසියම් ගනුදෙනුවක් කරනවා නම් පෞද්ගලික පාර්ශවයක්. එතකොට මේ අදාළ වතු සමාගම් වල තිබිච්ච ගස් ටිකක් තිබුණා. මේ ගස් 788 ගන්න ගියාට පස්සේ මේකට විවිධ මිල ගණන් කැඳෙව්වා. මේකේ තුන්වෙනි ගැනුම් කරුවා විදිහට තේරීපත් උනේ නාවලපිටියේ නගරාධිපති අමල් ප්‍රියංකර මහත්මයා. මෙන්න එතුමාට අවස්ථාව හම්බුණා මේ 1 දිනාට ලැබුණේ නැහැ තුන්වෙනියට හම්බුණා කියලා. ඉතින් ඕක අහන්න හොඳම කෙනානේ නාවලපිටියේ නගරාධිපතිතුමා. ඔව් කතා කරාද? අමල් ප්‍රියංකර මහත්මයාට අපි කතා කළා. ඔබතුමාලට මම ගොඩක් ගරු කරනවා. මට ඇත්ත දැම්ම නම් හරි මහත්තයා. මේක යන්න මට ඕන එකක් මම කියන්න. මේ මම කතා කළේ මේ ලෙබනන් වතු යායේ මේ ඔබතුමා කොච්චර විතර ගස් ප්‍රමාණයක් ගත්තද ඒකේ මහත්තයා මට ගස් මං හිතන මට ගස් ගන්න මතක නෑ. ඒකේ දෙවෙනි ටෙන්ඩර් කරුවා හැටියට තමයි මං හැටියට මට මතක මහත්තයා. ඒක මහත්තයා මං ඒක විස්තරයක් මම දන්නේ නෑ මහත්තයා. මට එහෙන් කතා කරලා කිව්වා සල්ලි දාන්න දෙවෙනි ටෙන්ඩර් කරලා ඊට පස්සේ මහත්තයා මං ලක්ෂ 630යි මං හිතන විදිහට මහත්තයා මට ටෙන්ඩර් ආවේ. තව ලක්ෂ 40කුත් වැඩිින් දැම්මා මහත්තයා මං ටෙන්ඩර් එකට. ඇයි ඒකාන්ත ගන්න කැමතිද කියලා ඇහුවා. තව 40ක් වැඩි කරලා. ඊට පස්සේ ඒ ඔය ජනතා වත් සංගঠন මණ්ඩලෙන් ඇහුවේ. ඊට පස්සේ ඒ ගස් ඒ කෑල්ල අපිට කර අපේ වාහන නිකන් තියෙන්නේ භූමි ටික නිකන් තියෙන්නේ මට ඒ හින්දා මම ලක්ෂ 40ක් වැඩියෙන් දැම්මා ලක්ෂ 64ක් 67ක් ඒ කියන්නේ ලක්ෂ 630කට 670ක් දැම්මා වගේ මතක මාත්‍යා ඊට අමතරව ලක්ෂ 67ක් අපටම්පුතු බැඳ මාත්‍යා මම මතක හැටියට ලක්ෂ 734ක් බැඳලා තිනවා දැන් මාස ගාණක් වෙනවා තව ගස් 400ක් කපන්න බෑ වැස්සේ ඉඳ යන්නත් බෑ පැත්තට වෙන මොනවද ඔබතුමාට මගෙන් දැනගන්න තාම වැඩ ඉවර නෑ ඒක නේද ගස් කපලා ඉවර මාත්‍යා ආදීර දෙකකට තියෙන කපන්න එක ආදීරක් කපලා අපිට දැන් අර මේ වැස්ස වැඩි ඉඳ මාත්‍යා එකට යන්න බෑ ලොකු ලෝරි ගෙනියන්න බැරි ඉඳ එහෙම වැඩපළ නවත්තලා තියෙනවා මම ඔබතුමාට කතා කළේ ඇත්තටම දැන් මට ඔය තොරතුරක් ආවා මේ පළවෙනි ටෙන්ඩර් ගැනුම්කරු නැතුව දෙවෙනි කෙනා විදිහට ඔබතුමාට හම්බුණා මේක 6 කෝටි 70 ලක්ෂයකට තමයි ඔබතුමා අරගෙන තිබුණේ කියලා. මම බැලුවා ඔබතුමාගේ ඔව් ඔබතුමාගේ ප්‍රශ්නය නේ මම බැලුවේ මේ ඒ ආයතනයෙන් කොහොමද ඔබතුමාට දුන්නේ කියලා එක අපි අහනවා ඒක. ඒ මහත්තයා ටෙන්ඩර් දැන් ටෙන්ඩර් දානකොට ඔගේ ටෙන්ඩර් මං හිතන්නේ 10 දෙනෙක් විතර දාලා තිබ්බා. පංගුවක් කට්ටිය මහත්තයා මේ ඒ කියන්නේ මේකේ පංගුවක් කට්ටිය ටෙන්ඩර් ෆෝම් එක කරන් බොරු ගානකුත් දානවා 3-4 දෙනෙක් එකතු වෙලා. පළවෙනි එක අතෑරලා දෙවෙනි එක අතෑරලා තුන්වෙනි එක ගන්න බලාගෙන කට්ටිය දානවා සාමාන්‍යයෙන් ටෙන්ඩර් වලදී මහත්තයා. ඉතින් එහෙම දෙයක් වුණාද කියලා මම දන්නේ නැහැ මහත්තයා. ඉතින් රජයේ තියෙන මේ ප්‍රසම්පාදන ක්‍රියාවලින් ඇතුලේ විවිධාකාර දේවල් සිද්ධ වෙනවා සිද්ධ නොවෙනවා ඒක තැනින් තැනට වෙනස් වෙනවා. ඉතින් හැබැයි මේ ආයතන විධිමත්ව කළමනාකරණය වෙනවා නම් විධිමත්ව කළමනාකරණය කරන්න ඒකට අවශ්‍ය යටිතල පහසුකම් වෙන මේකට නිසි ක්‍රමවේදයක් හරි රාමුවක් නැත්නම් මේකට හරි සිස්ටම් එකක් හදලා තිබුණා නම් හදලා තියෙනවා නම් මේ වතාවේපත් වෙන්නේ මොන අධ්‍යක්ෂවරයාද මොන සභාපතිවරයාද මොන කළමනාකාරවරයාද කියන පුජ්‍යලයා මත පදනම් වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. මොන ආණ්ඩුවෙන්ද මේ වෙලාවේ මෙහෙවන්නේ කියන එක අදාළ වෙන්නේ නැහැ.
එතකොට ඕනෑම කෙනෙකුට අවිල්ල එක විදිහට වැඩ කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. හැබැයි රංගනේ දැන් වෙලා තියෙන්නේ මේකනේ අපේ රටේ සිස්ටම් එකේ තියෙන්නේ එයත් කරේ අර විදිහට එහෙනම් මමත් එහෙම කරා කියලා වරදක් නෑනේ මමත් මේව කරා කියලා ගැටලුවක් නෑ කියලානේ. එතකොට බෑනේ නේ. ඔව් දැන් ඉතින් දැන් අපේ අලුතෙන්පත් වෙච්ච කියන්නේ දැන්ට වසර 2කට විතර පෙරපත් වුණු ජනතාවත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා තමයි බෝනිකඩිය අබේසූරිය මහත්මයා. ඉතින් අපි එතුමාගෙනුත් කතා කරලා ඇහුවා මොකද්ද මෙතන මේ ටෙන්ඩර් වල මගටියක් සිද්ධ වෙලා තියෙනවද මොකක්ද එතුමා දන්න කාරණාව කියලා අහලා බැලුවා. ඒ වගේ උදාහරණයකට තව කියලා තියෙනවා මේගොල්ලෝ මේකේ ලෙනවන්න වතුයායේ ගස් කපන්න කියලා නාවලපිටියේ මේ නගරාධිපතිවරයාට සාමාන්‍ය ටෙන්ඩර් එකේ පළවෙනි ගණුම් කරුවට දෙන්නේ නැතුව දෙවෙනි හෝ තුන්වෙනි කෙනෙකුට තමයි දෙන්නේ කියලා. අන්න එහෙම චෝදනාවක් තියෙනවා. දැන් අපේ ෆොරස්ට් කියලා තියෙනවා ඩිවිෂන් එක. ඒ සුද්ධ වතු හදනකොට ටී ප්ලාන්ටේෂන් එකත් එක්ක ෆොරස්ට් එක හදුවා. මොකද මේවා ෆයර් වෙන්නේ මේ දරවලින්නේ. අපේ මේ ෆැක්ටරි වල ලිප් ෆයර් වෙන්නේ දරවලින්නේ. ඒතකොට දැන් මේ දව සම්පත අපේ සංගණනයක් කරලා ගස් මාක් කරලා තියෙන බිලියන් 4ක විතර අපේ ගස් තියෙනවා. නමුත් මේ ගස් අපි අවුරුදු පතා කපන්නේ අර මැචුර් වෙන ගස්. ඒතකොට මැචුර් වෙන ගස් කපන්නේ ඒකට යනවා ප්‍රොසීඩර් එකක් තියෙනවා රජයේ ප්‍රොසීඩර්. ඒක සාමාන්‍යයෙන් මාස 3ක් යනවා. ඒ කියන්නේ ඉස්සදාම වත්තෙන් කියලා මේ ග්‍රාම සේවක ඊළඟට පාරිසි ලේකම් ඊළඟට ඒක කොළඹ PMMG කියන මිනිස්ට්‍රි එකේ යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ විසිට් යනවා. ඊළඟට නැවත ඒක මේ ඉවැලුවේෂන්ට යනවා. ඊට පස්සේ අන්තිමට දෙනවා අප්‍රූවල් එකක් අපිට ටෙන්ඩර් කෝල් කරන්න. ප්‍රොසෙස් එක කියලා අපි ටෙන්ඩර් කෝල් කරාම ගස් වලට මිනිස්සු ගිහිල්ලා බලලා ටෙන්ඩර් කරනවා. එතකොට අපිට අදාළ නැහැ ඒද බීද මන්ත්‍රීද ඇමතිද කියලා අපි රෙජිස්ටර් වෙච්ච මිනිස්සු ඔක ක්ලෝස් ටෙන්ඩර් එකක්. ටෙන්ඩර් ඕපනින් එක දවසේ ඔක්කොටම එනවා. ඇවිල්ලා මේ ලෙවල් මේ ගස් ටික උනේ පළවෙනි ටෙන්ඩර් එකේ අපි දාපු අපිට හම්බෙච්ච වැලුවේෂන් එක. වැලුවේෂන් එක කවුරුත් දන්නේ නැහැ. මමවත් අරින්නේ නැහැ. ඒ වැලුවේෂන් එක අපේ ෆොරස්ට් මැනේජර් කිව්වා සර් මේ ආපු ටෙන්ඩර්ස් හරියන්නේ මේක රිකෝඩ් කරන්න කියලා. එතකොට දෙවෙනි එකේ අපි රිකෝඩ් කරාම පළවෙනි ටෙන්ඩර් එකට ගියා මිලියන් 80කට. එතකොට අපි පළවෙනි එක්කෙනාට දුන්නා. එතකොට පළවෙනි එක්කෙනාට දුන්නාම පළවෙනි එක්කෙනා කිව්වා මට ගන්න බෑ කියලා. මේක පොඩි මාෆියාවකුත් තියෙන ওই ගස්කාරයන්ගේ. ඊට පස්සේ අපි ඒක ඔෆර් කරා දෙවෙනි එක්කෙනාට. දැන් රංගන මේ කියන දැන් ටෙන්ඩර් දැම්මට පස්සේ පළවෙනි කෙනාට ලැබුණ නැහැ කියනවනේ. එතකොට කොහොමද ඒ කියන්නේ ඇයි පළවෙනි කෙනාට ඒක ලැබුණ නැති මොකද්ද හේතුව? පළවෙනි කෙනාට ලැබිලත් නැහැ දෙවෙනි කෙනාට ලැබිලත් නැහැනේ. ඔව් මොකද්ද? ඇයි ඒ කියලා අපි එතුමාගෙන් ඇහුවා. ඒ පළවෙනි කෙනා ගන්න බෑ කියලා කිව්ව මුල් සම්පූර්ණ මුදල මේක පාර ගෙවන්න ඕනේ කියලා ඔබතුමාලා කොන්දේසියක් දාලා තිබුණාද? එහෙම එකක් තියෙනවද? මේමයි දැන් අපිට කොන්දේසි දානවා කියන්නේ දැන් අපිට මේ සල්ලිනේ අපිට ඕනේ මේ රංගද මේ EPF ගෙවන්න නඩු වෙනවනේ. ඒනොත් අපි නිකම් මේ මිනිස්සුන්ට ගස් දීලා පස්සෙන් යන්න බෑනේ සල්ලි දීපන් කියලා. ටෙන්ඩර් එකක් වුණාම ඒකේ කන්ඩිෂන්ස් දානවා. ඒකේ අපි දානවා මේ මුදල ගෙවන්න කියලා. ඒක නෝමල් ටෙන්ඩර් කන්ඩිෂන්ස්. ඊට පස්සේ ඒක ගත්තට පස්සේ දෙවෙනි එක්කෙනාට ගිය මම හිතන්නේ 63කට දෙවෙනි එක්කෙනා ගන්නම් කියන ඉඳලා අන්තිම මොහොතේ ඇගිව නෑ මට ගන්නත් බෑ මට මේ සල්ලි නෑ කියලා ඒක පාට දෙන්න. ඒසරේ අපි තුන්වෙනි එක්කෙනාට දුන්නා. තුන්වෙනි එක්කෙනාගේ බිඩ් එක තිබ්බේ මම හිතන්නේ මට මතක 63ක්ද කොහෙද. ඒසර තුන්වෙනි දෙනෙක් කෙනාට බිඩ් කරන්න ඉස්සෙල්ලා අපි බැලුවා අපි හම්බෙච්ච වැලුවේෂන් එක කීයද කියලා. වැලුවේෂන් එක තිබ්බේ 42ක් හරි 43ක් හරි. ඉතින් අපි බැලුවා වැලුවේෂන් කරේ 40 මේ මම කියන්නේ මම කරපු යන්නේ මේ අපේ වැලුවේෂන් කමිටි එකක් තියෙනවනේ. ඔව් ඒකයි. ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් කමිටි එකෙන් මිනිස්ටර් ගියානේ ඒකෙදි තමයි මම හිටියේ. ඒතකොට එතන අපි බැලුවේ 42යි අපිට ඇවිල්ලා තියෙන්නේ ටැක්සේරුව. ඒතකොට අපිට මිනිහෙක් තුන්වෙනි මිනිහා ගන්න කැමති ගෙවලා 63කට. ඒසරේ අපේ ඩෙපියුටි චේර්මන්ට කියලා ඒ මිනිස්සුක නෙගෝෂিয়েට් කරා අපි ගණන් කිව්වේ නැහැ. අපි කිව්වා අපි ඔයාලට දෙන්නම් තව වැඩිපුර ගණන් දෙන්න කියලා. ඒතකොට එයා මම හිතන තව මිලියන් 2ක් හරි 3ක් හරි වැඩිපුර දෙන්න ඇදලි වුණා. එයා කිව්වා මිලියන් 4ක් දුන්නා කියලා නාවල පිටින්. ඔව් ඒක මට මතක නෑ අහන්නේ ආතාවලා. ඒසරේ අපිට ඒ වෙනකොට දැන් අපිට ආයෙ රිකෝල් කරන්න බෑ. මොකද ඊළඟ එක රිකෝල් කරොත් මිනිස්සු ඔක්කොම 40 ගානට ඉල්ලන්නේ. මොකද වැලුවේෂන් එක එළියට ඇවිල්ලා ඉවරයිනේ. දැන් අමාලේ කතාව වෙලා තියෙන්නේ දැන් පළමු ටෙන්ඩර් කරුට ලැබුණෙත් නැහැ. දෙවෙනි කෙනාට ලැබුණෙත් නැහැ. තුන්වෙනියා විදිහට අවස්ථාව තියෙන්නේ නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහත්මයාට. දැන් එතුමා ඉල්ලලා තියෙන්නේ ලක්ෂ 630කට. ලක්ෂ 630කට ඉල්ලුවට පස්සේ කිව්වලු මට තවත් ගාණක් ආයතනයට දෙන්න කියලා ඉල්ලලා තියෙනවනේ. තවත් ලක්ෂ 40ක්. ඇයි අදාළ මිල ගණනක් නිශ්චිතව සඳහන් කළා දෙද්දි වැඩිපුර ගාණක් ඉල්ලුවේ ඇයි? ඉල්ලුවට කමන්නේ දුන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක ගැන අපි නාවලපිටිය නගරාධිපතිතුමාගෙන් අහුවා. ඔබතුමා ටෙන්ඩර් එකකට ගත්තා නම් ඇයි ඒගොල්ලෝ තව වැඩිපුර ලක්ෂ 40ක් කිලෝ දැන් ටෙන්ඩර් එක දාන්න නෑ පුළුවන් මුදල කියලා නෙවෙයි මහත්තයා අපි ලැබෙයි කියලා හිතන මුදල. ඔව් ටෙන්ඩර් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ මහත්තයා ටෙන්ඩරේ දාපු මුදල නේ අපි
පුළුවන් තරම් මං හිතන්නේ අපි ව්‍යාපාරිකයෙක් හැටියට පුළුවන් තරම් අපි ලාභයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන බිස්නස් එකක් කරන්නේ. ඉතින් අපේ වාහන නිකන් වැඩ කරන කට්ටිය නිකන් මහත්තයා ලොරි ටික නිකන් එතකොට ඔය බූම් ට්‍රක් එහෙම මගේ බූම් ට්‍රක් එකකුත් මට තියෙනවා. ඒවන් නිකන් හින්දා අපි බැලුවා අපේ වාහන ටික දාපුවම අපිට කොස්ට් එක කවරනවා දර ටික හරි එනවනේ මහත්තයා. ඒ හින්දා තමයි වැඩියෙන් දාලා ගත්තේ. එහෙම සල්ලි තියනවද වැඩිපුර උනත් කමක් නැහැ දාලා ගන්න ඔබතුමාට? සල්ලි තියෙනවා මහත්තයා මම නීති අනුකූල සල්ලි තියෙනවා මහත්තයා මට ආදායම් බදලි කරන අංක තියෙනවා ඔබතුමාට ඕනනම් දෙන්න. ඒතර මගේ ව්‍යාපාර තියෙනවා මහත්තයා නාලපිටිය ලිංගමෝල තියෙනවා. මගේ සෙඩ් එක තියෙනවා. ඒතර මගේ ටවුමි දේපල තියෙනවා මහත්තයා. ඒ වගේ ඉතින් දේපල ටිකක් තියෙනවා මහත්තයා නීති අනුකූල දේපල. නෑ ඔබතුමාගේ ගැටලුවකට නෙමෙයි මම මේ කතා කළේ. ඔබතුමාට මේ අදාළ ටෙන්ඩරේ දෙවෙනි ගැනුම්කරු විදිහට ඔබතුමාට ආවා. මම සහවුරු කරගන්න කතා කළේ කොච්චර විතර මුදලක් ඔබතුමා ගෙවලා තියෙනවද? මම ඔබතුමාලගේ channel එක අහනවා සාමාන්‍යයෙන්. ඒක හොඳ channel එකක් නේ. දැන් කිව්වෙත් ඇත්ත මහත්තයා සත්‍ය ඇත්ත කියලා තියෙනවා. මහත්තයා ඕන ලිපගොනු ටික ඕන වෙලාවක කතා කරන්න මම දෙන්න. නෑ මම කතා කළේ මට ඔය තොරතුරු ලැබුණා ඔබතුමා දෙවෙනි ගැනුම්කරු විදිහට මේක ආවා කියලා. ඒකයි මම මහත්තයා මම ඒක දෙවෙනි ගැනුම්කරුද තුන්වෙනි ගැනුම්කරුද කියලා මම දන්නේ නැහැ. මගෙන් කතා කළා හොම මේ ගානට ගන්න පුළුවන්ද කියලා තව ලක්ෂ 40ක් වැඩියෙන් දාලා. ඒකට තමයි මම එක ගොනේ. එතන මොකුත් තිබුණේ නැහැ නේද? ඒ ආයතනත් එක්ක පෞද්ගලික හිතවත්කම් මත නැත්නම් ටෙන්ඩර් එක පළවෙනි මහත්තයා මට කතා කරපු මහත්තයා කවුද මේ මනුස්සයා මම කවදාවත් මම ඊට ඉස්සෙල්ලා හම්බෙලවත් නැහැ මහත්තයා. ඔබතුමාගෙන් සම්පූර්ණ මුදලම එකපාර ඉල්ලුවාද නැත්නම් කොටස් වශයෙන් ගෙවන්න ඔබතුමා ඇහුවද? නෑ මහත්තයා මම සම්පූර්ණ මුදලම ඒ කියන්නේ එක වෙලාව මේ ඔය කතා කරපු වෙලාවක කොළඹින් කතා කළාම මොකක් හරි අරුබුදයක් තිබ්බ පඩි මොකක් හරි සල්ලි අරුබුදයක් තිබ්බ ගෙයිදි මේකේ මොකක් හරි පඩි ගෙවා ගන්න මොකක් හරි වෙන්නේ නැති. ඊට පස්සේ මම සම්පූර්ණ සල්ලි එකපාරට දැම්මා. සෙප්ටෙම්බරේට දැම්මේ. ඒ කියන්නේ මුදල් රජයේ ගෙනුමට ට්‍රාන්ස්ෆර් ගෙනුමක් ගැව්වේ. ඒගොල්ලෝ ඉල්ලුවද සම්පූර්ණ මුදලම දාන්න කියලා නැත්නම් ඔබතුමා කැමැත්තෙන් කිව්වද මම දාන්නම් සම්පූර්ණ මුදල කියලා? සම්පූර්ණ මුදල ගෙවන්න ඕනේ නුවා. ඒගොල්ලෝ කිව්වා නේද? කිව්වා මහත්තයා. දැන් අමාලි මේ කාරණාව සම්බන්ධයෙන් සැක සංකා මතු කරන නැත්තම් චෝදනා කරන පාර්ශවයන් තියෙනවනේ. කියනනේ මෙතන මගඩියක් වෙලා ඇති, මෙතන වංචාවක් වෙලා ඇති කියලා. ඉතින් මේකට හොඳම දේ තමයි දැන් සිස්ටම් එකක් නැහැ කියන එක පැහැදිලිනේ. ඒ වගේම තමයි දැන් ඉතින් එහෙනම් විගණනය කිරීමේ ක්‍රියාවලියක් කරන්න පුළුවන් මේ රජයේ අනුබද්ධ රජයේ සම්බන්ධ ආයතනයක්නේ. එතකොට මේක විගණනය කරන්න පුළුවන්. එතකොට තවත් ප්‍රශ්නයක් එනවා කවුද විගණනය කරන්නේ? මේක රජයේ පාර්ශවයෙන්ද කරන්නේ? එහෙම නැත්නම් මේක පෞද්ගලික පාර්ශවයෙන්ද? මොකද මෙහි විනිවිද භාවයේ තියෙන පාය. ඒ නිසා ඉතින් විගණනයක් කරනවා නම් ඒකටත් හොඳම පාර්ශවය මොකක්ද කියන එක තෝරගන්න අපුණ විගණනයක් කළොත් එහෙම ඔය තියෙන සැක සංකා ටික මතුවෙන මේ ඉවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔය චෝදනාවට ලක් වෙන මේවට සම්බන්ධයි කියලා කියවෙන මේ ආයතනයේ පරිපාලනයේ කළමනාකාරීත්වය සහ මේ අදාළ ගැනුම්කරුවෙක් විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට නාවල පිට නගරාධිපතිට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ සියලු පාර්ශවයන්ට මෙහෙම චෝදනාවක් එල්ල වෙන්නේ නැහැ. මේ විගණන වාර්තා අනුව හරියට මේ දේවල් ටික නිරාකරණය වෙලා රටේ ජනතාවට ඒක ඔප්පු කරලා පෙන්නුවොත් එහෙම. කෙසේ වෙතත් අපි බුවනකේදී අබේසූරිය ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගෙන් තවදුරටත් මේ ගැන ඇහුවා. දැන් මිලියන් 63කට ඇවිල්ලා ඊට පස්සේ තව කීයක් හරි දෙන්න කියලා එහෙම ඉල්ලන්න පුළුවන්ද මොන පදනමෙන්ද එහෙම ඉල්ලුවේ? පුළුවන් negotiate කරන්න පුළුවන් නේ. you can negotiate නේ. අපි ඉල්ලන්නේ අඩුවට නෙමෙයි අපි ඉල්ලන්නේ තව වැඩි කරන්න කියලා නිලන්නේ. ඒත් එක්කම අපිට ගානක් ඇත්තට ගස් වල ටැක්ස් වල මිලියන් 25ක් විතර වැඩිපුරත් හම්බුණා. ඊට අමතරව දැන් මේ වෙනකොට අපිට මේ මාසේ පඩි හිර වුණා අපේ වතු වල. මේ වෙනකොට වතු ස්ට්‍රයික් ඇවිල්ලා ඉතින් වීවාන්ට lot of pressure මේක කොහොමද ඉක්මන් කරලා මේක කරගන්න. මේක පරක් වෙන්න දීපාවලි වෙයිලා දීපාවලි එද්වාස් ගෙවා ගන්න බැරුව. ඉතින් මේක ඔය ඕගොල්ලෝ කියනවා වගේ ලේසි නෑ රංගද මේ වගේ කම්පැනි එකක් දුවන්න හරිම අමාරුයි. මම මගේ උදේ ඉඳලා රෑ තාමත් මේවා කියන මම ඔෆිස් එකේ ඉන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් ඇත්තට මම මේක තමල ගහලා කරනවා යන්න මොකද මම රිටයර්ඩ් යාවස් ඔෆිසර් කෙනෙක් මේ ගෙදරකොත් බලන පිස්සු දවා මේ කොයත් කියන මේ කුණු ගොඩක් බදාගෙන කියලා. නමුත් දැන් වෙලා තියෙන මට අර සේව්කේ දාලා යන්න දුකයි. අර කම්කරුවෝ උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරලා මේක අතෑරියොත් මේක දඩෝම් ගාලා වැටෙනවා. මොකද කවුරුත් ගන්න කැමති නෑ. ඒ වොරන්ට් නේ. නඩු එකසේ ගන්න වොරන්ට්. අපි මේක පුදුම විදියකට මේක අල්ලගෙන යන්නේ. අධිකරණයේ හමු ගිය නඩු වලින් වරන්ට් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නඩු 1250ක් විතර තියෙනවා මේ ආයතනට විරුද්ධව ETF EPF මුදල් ලබා ගන්න. ඒ ලබා ගන්න ඉඳපු බොහෝ දෙනෙක් දැන් මිය ගිහිල්ලත් එක්ක ඒ උදවිය රැකියාව වරප්‍රසාද ටික ලබා ගන්න විදියකුත් නැහැ. මේ එහෙම තිබෙද්දි දැන් මේ ආයතනයේ කොහොමද තවදුරටත් නගා සිටවන්නේ? රටේ ආර්ථිකයට ශක්තියක් ලබා දෙන්නේ. එහෙම කරන්න නම් මේ ආයතනවල විධිමත් ක්‍රමවේදයක් අනුව හරියට සැලසුම් සහගතව ක්‍රියාත්මක යුතුයි කියන කාරණාවයි අපි කතා බහ කරමින් හිටියේ. මේ ගැන ඔබටත් අදහස් ඇති කතා කරන්න අපිට 0112553363ට. වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව බැලුම්ගල
මේ ප්‍රධාන කාර්යාලය මේ බඳවගෙන ඉන්න සේවකයන්ගෙන ගොඩක් කට්ටිය දේශපාලන කටයුතු කරන්නේ. සභාපතිවරට කියන්න පුළුවන් ආයතනයේ තියෙන දැන් පාඩු ලැබමින් තිබ්බත් සේවක අවශ්‍යතාවයක් තියෙනවා නම් අර පාඩුව නැත්නම් ලාභයක් බවට පත් කරගන්න මේ වෙනසක් කරන්න ඕනේ ආයතනය තුල. ඒ නිසා තමයි සේවකයෝ බඳවගත්තේ කියලා කිව්වොත් මොකද කියන්නේ? මේක ලස්සනට කියනවා එතුමා. ඔබතුමා ඔය යෝජනා කරන දේ කියනවා මේකලු. ප්‍රධාන කාර්යාලයේ අතිරික්ත සේවකයෝ ඉන්නවා. ඒ වුණාට මේක ලස්සනට කියනවා කොහොමද දන්නවද කියන්නේ? මේ රේකී අමාත්‍යාංශයට තොරතුරු සපයනවා වතු ලාභ ලබනවා කියලා. දැන් මේ මම ආවට පස්සේ මේක ලාභ ලබනවා. මට පුළුවන් වුණා මේක ලාභ ලබන්න. මේ ලාභ ලබන්නේ කොහොමද දන්නවද? ප්‍රධාන මෙහෙයුම් කටයුතු මේ තේදලු නිෂ්පාදනය නෙවෙයි. මේ ගස් ටික කපලා විකුණලා ඒකෙන් කියනවා ලාභ ලැබුවා කියලා. දැන් මේ වතු වල අක්කර 800ක් අර අපිට තේරෙනවා. දැන් ගලබඩට දීලා තියෙනවා. ඒ ගලබඩ එකට දීලා තියෙන 800ක් මේ සභාපතිවරු ආවට පස්සේ තමයි මේවා උනේ. ඒ විතරක් නෙවෙයි දැන් අපි දන්න විදිහට නාගස්තැන්න වත්ත. හොඳ සාර්ථක වත්තක්. මේ වත්තෙත් අක්කර මම හිතන්නේ 1000ක් විතර බෙදන්න උත්සාහ කරනවා. එතකොට මොන්ටිකිස්ටෝ වත්තේ අක්කර 200ක් විතර මේගොල්ලෝ බෙදන්න උත්සාහ කරනවා. මේ බෙදන්නේ මේ ඉඩම් ඔක්කොම බෙදන්නේ තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන්. ඊළඟ මැතිවරණය සඳහා තමන්ගේ මේ කාඩ් එක තියාගන්න. තමන්ගේ ස්ට්‍රෙන්ත් එක ශක්තිමත් කරගන්න තමයි මේ ඉඩම් බෙදන්නේ. එතකොට මේ වතු වල තියෙනවා ෆයිනස්. එහෙනම් මේ ෆයිනස් ගස් තියෙන අක්කර 5 ගානේ පාදේ සභා මන්ත්‍රීවරුන්ට දෙනවා. ගස් ටික කපා ගන්න. මේක තමයි මෙතන තියෙන සෙල්ලම. ජනවසම නමින් හිඳින ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සිදුවී ඇතැයි කියන වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව තමයි මේ සැක සංකා මතුවලා තියෙන්නේ. ඒ පිළිබඳවයි net FM බැලුම්ගලද කතා බහ කරමින් ඉදී. දැන් ඒකෙදි කියුණා මේ සමහර മന്ത്രിවරුන්ට දේශපාලන පක්ෂ මාරු කරන්න හිතවත්කමට සන්තෝෂම් විදිහට මේ රජයේ ඉඩම් අඩු බදු පදනම් මත ඒ උදවින් නිදහස් කරමින් දෙනවා. හැබැයි මේවා රජයේ විසින් පරිපාලනය කළා නම් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නැත්නම් මේ පාඩු ලැබමින් තියෙන ආයතනයවත් අඩු ගානේ ගොඩ දාගන්න පුළුවන්කම තිබීදී තමයි එහෙම කරන්න නැහැ කියලා මේ පාර්ශව වලින් චෝදනා එල්ල වෙමින් තියෙන්නේ. දැන් මේ රංගන අපි කතා කරන්න කියලා කියවනේ මේ ගැන අදහස් තියෙනවා නම් අපිත් එක්ක ඉන්නවා ගාල්ලෙන් කිච්සිරි මහත්මයා. ආයිබෝන් කිච්සිරි මහත්මයා. ආයිබෝන් මහත්මිය මේ දැන් අපි ඔය වගේම ප්‍රශ්නයක් කරලා තියෙනවා. දැන් අපේ පහතරට කර්මාන්ත ශාලා දැන් වහලා මේ ඩීසල් ප්‍රශ්න නිසා. ඒ කියන්නේ සඳුදා සිකුරාදා දවස් 3ක් වහනවා සතියට දලු ගන්නේ නැහැ ඩීසල් නැති නිසා. දැන් ඇමතිතුමා මොකද්ද කරන්නේ? ඇමතිතුමා ජක්කලයක නිකුත් කරනවා කර්මාන්ත ශාලාවට ඩීසල් ගන්න කියලා CTB මේ සෙඩ් වලින්. නමුත් එතනින් තෙල් නිකුත් කරන්නේ නැහැ. දැන් මේක හරි ගැටලුවක් වෙලා මේ අපිට දලු ටික දෙන්න විදියක් නැහැ. දලු ටික කඩලා අනිත් එක තමයි දැන් මේ නොමේරු දලු දෙන්න විදියක් නැහැනේ මහත්මයා. ෆැක්ටරි එකට අපිට මේ විදියට දැන් කල්පහුව වෙනකොට එතකොට දැන් ඔය තේ කර්මාන්තයෙන් ඩොලර් එන එක තව දුරටත් අඩු වෙනවනේ ලංකාවට. ඊළඟට අර හොඳ දලු නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. දරු මේ සතියේ දලු කඩන්නේ නැති වුණොත්. දැන් මේ ප්‍රශ්නෙට ඇමතුමා බොරුවට චක්‍රලේඛන ගහලා එව්වට මේ මුකුත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට දැන් ෆැක්ටරි වහනවා කියන්නේ මේක හරි තේ කර්මාන්තය අගාධයට යන වැඩක් නේ. මේ දැන් ওই ප්‍රශ්නේ වගේම තමයි මේක හරි බැරෑරෝ. ඔය ප්‍රශ්නය මේ ප්‍රශ්නය කියලා කියන්නේ දෙකක් නෙවෙයි කිච්සිරි මහත්මයා කිව්ව විදිහටම. දැන් ඔය කතා කළේ දකුණු පළාතේ මේ වගේ ලංකාවේ විවිධ පළාත්වල හැම කෙනෙකුටම වගේ මේ ඉන්ධන ප්‍රශ්නය තදින් බලපාලා තියෙනවා. හැබැයි රටේ තෙල් හැගියක් තිබිලා දළු ප්‍රවාහනය කරන්න රටවලට ඉන්ධන සපය ගන්න බෑ වගේම කර්මාන්ත ශාලා පවත්වා ගැනීමත් ඉන්ධන පහසුකම් ටික නැහැ. විදුලි බලය විසන්දි වෙනවා. මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ওই ප්‍රශ්න ගණනාව එසේ තිබියදී ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ අයිති වතු සමාගම් වල තේ දළු වලට මොකද කරන්න කියලා දන්නවද? මේ කතාව අහන්නකෝ. මේ සභාපතිවරු නිකම් පත්තලෙන්නේ නැහැ. මේගොල්ලෝ විවිධ කෙටි කාලීනව ධනවත් වීමේ අවශ්‍යතාවයක් නෙමේ ලංකාවේ වගේ රටවල් වල මේ සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩලයට එන කට්ටියගේ යටි හිතේ තියෙන කෙටි කාලින් මේ අවුරුදු 5ක් මේකේ සභාපති වුණා මුළු ජීවිතේම කොට කියලානේ. ඒක තහවුරු වෙන තැනක් තමයි මේ වගේ මේ අමු තේදලු මේ ජනතා වත් සංවර්ධන මණ්ඩලයේ දෙනවා පුද්ගලික ෆැක්ටරි වලට. මෙන්න මෙතන තමයි විගණනයට ලක් කියෙන්නේ. මේකේ උදාහරණයකට මම ගත්තොත් 2022 ජනවාරි ඉඳලා මාර්තු 31 වෙනිදානකන් දළු දීලා තියෙනවා. මේ පළවෙනි මාස 3 දළු අස්සන්න තිබිලා තියෙනවා මේ වතු වල කිලෝග්‍රෑම් 8,83,456. මේ හරියට පොහොර එහෙම නැතුව. පොහොර එහෙම හොඳට තිබ්බනම් මේ දළු අස්සන්න මීට වඩා ගොඩක් වැඩි වෙනවා. මේක අනිවාර්යයෙන්ම මීට වඩා එකමාරක් දෙකක් වෙනවා. මේ දළු කිලෝ 8,83,456. මේවත් දීලා තියෙන ඉතාලම අඩු මුදලකට. දළු කිලෝ එක වෙළඳපොළ මේ කාලේ වෙළඳපොළ වටිනාකම කීයද කියලා සාමාන්‍යයෙන් මම දැනුවත් ඒ කාලේ තිබ්බ රුපියල් 180ක වගේ මුදලකට. එතකොට දීලා තියෙන්නේ අපි දැනුවත් තාම අඩු මුදලකට රුපියල් 60කට වඩා මම දන්න විදිහට වැඩි මුදලක් දළු කිලෝකින් අස්ථානගත වෙලා තියෙනවා. ජනතා සංවර්ධන මණ්ඩලයට අහිමි වෙලා තියෙනවා. මේ දළු වලින් කොමිස් මුදල් විදිහට අරගෙන තියෙනවා 1,76,69,120ක්. එතකොට මේ විදිහට තමයි රාජ්‍ය දේපොළ මේගොල්ලෝ තමන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා යොදාගන්නේ.
දැන් අමාලි මේ නාවල පිටිය අවට ගොඩක් තියෙනවා. මහනුවර අවට තියෙනවා ගොඩක් තේ වතු. මේ වතු සමාගම් සතු ඒවා. එතකොට මේ දේවල් වල නිෂ්පාදනය කරන තේදළු ටික අඹරන්න පාවිච්චි කරන්නේ හැටන් ප්‍රදේශයේ තියෙන මේ කිලෝමීටර් 70ක් 80ක් දුර තියෙන කර්මාන්ත ශාලාවකට තමයි අරගෙන යන්නේ. එතකොට ඒකට යන ඉන්ධන වියදම බලන්නකෝ. දැන් එක ගමනාන්තයක් ගත්තොත් එහෙම අපි දැන් මේ 11 වතු යායේ ඉඳලා හැටන් වලට යනවා නම් මේ රම්බොඩ දිඹුල හරහා යනවා නම් කිලෝමීටර් 76ක් වෙනවා. නාවල ගිනිගත් තේන හරහා යනවා නම් කිලෝමීටර් 74ක් වෙනවා. කිලෝමීටර් 150ක් විතර දල වශයෙන් යන්න එන්න ලොරිය ගිහිල්ලා අනිත් පැත්තට දළු ටික අරගෙන එන්නේ. හිතන්න දැන් මේ මාස 3 ඇතුලේ මේ 2022 ජනවාරි 1 වෙනිදා ඉඳලා මාර්තු 31 වෙනි මේ පළවෙනි කාර්තුවේ මේ මාස 3 ඇතුලේ අමු තේදළු නිෂ්පාදනය දල වශයෙන් ලක්ෂ 9ක්. ඒ කියන්නේ දවසකට කිලෝග්‍රෑම් 10000ක් නිෂ්පාදනය වෙලා තියෙනවා තේදළු. හරි මේක හොඳින් තේරුම් ගන්න ඕනේ කතාව. එතකොට හිතමුකෝ වාහන 10ක තමයි එක වාහනයක කිලෝග්‍රෑම් 1000 ගානේ ලොරි 10ක අරගෙන ගියා කියලා. දවසකට එක ලොරියකට රුපියල් 15000ක් නම් මේ ගාස්තුව අමතරව තේදළු කිලෝ එකක් වෙනුවෙන් අමතර මුදලක් රුපියල් 15ක් වැය වෙනවා. එතකොට දැන් මේ 105කට 110කට තමයි තේදළු වල මිල වැටෙන්නේ. හැබැයි වෙළඳ පොලේ යන්නේ සාමාන්‍යයෙන් රුපියල් 150ක් 160ක්. එතකොට අර 100 රුපියල් 105ට තේදළු දෙනවා නම් අර වැඩිපුර වේදන් වෙන රුපියල් 15ත් එකතු කරමුකෝ. එතකොට රුපියල් 120ක් නේ. අන්න එතකොට පොඩි හිඩසක් පොඩි නෙමෙයි ලොකු හිඩසක් පේනවා. මේ හිඩස කොහොමද නිර්මාණය වුනේ? මේ හිඩස තියෙන මුදල් වලට මොනවද වුනේ? කියන එක සම්බන්ධයෙන් ඔන්න එතකොට තමයි සැක සංකා මතුවෙන්න පටන් ගන්නේ මේවට මොකද වුනේ කියලා. ඉතින් මේ හැටන් වලටම යන්නේ නැතුව නාවල පිටියේ ඉඳලා ඒ ආශ්‍රිතයේ කර්මාන්ත ශාලාවලට මේ දළු අමරන්න දෙන්න බැරිද? එහෙම නැත්නම් ජනවසම සතු වෙනත් කර්මාන්ත ශාලාවල මේ තේදළු ටික අඹරලා නිෂ්පාදනය කළා රට යවන්න බැරිද? එහෙම නැත්නම් වසාදමා තිබෙන තේ කර්මාන්ත ශාලාවක් අලුතෙන් ආරම්භ කරලා ඒකට ණය මුදලක් අරගෙන ඒ නඩත්තු කරලා ඒ අදාළ මේ ගන්න ණය මුදලේ වාරිකයේ හරි ගෙවා ගන්න පුළුවන් මේ ලැබෙන ආදායමක් තුලින් එහෙම කරන්න බැරිද? විවිධාකාරී සැලසුම් తీරවනේ ක්‍රියාත්මක කරන්න. හැබැයි එහෙම කරන්න බැරුව මේ ළඟ කම්හල් තිබියදී මෙච්චර දුරට ඇයි තේදළු ටික අරගෙන යන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ ප්‍රශ්නේ අපි ඇහුවා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගෙන්. ලෙනවන් එකේ නිෂ්පාදනය කරන තේදළු ටික අරගෙන යන්නේ අඹරන්න ෆැක්ටරි වලට හැටන් වලට කියන. එතකොට දැන් අර දුර ප්‍රමාණයත් එක්ක දැන් වියදමත් වැඩි එක්ක එහෙම දැන් ළඟ තියෙන ඒවට දෙන්න බැරිද? දුර ඒවට ඇයි මෙච්චර දුර කිලෝමීටර් මෙහෙමයි. ඒ මොකද එහෙම? අපේ ෆැක්ටරි තියෙන දළුවර ෆැක්ටරි වල අඹරනවා තේ ටික. අනිත් ඒවා ටික අපි කරන්නේ ටෙන්ඩර් කරලා අපි විකුණන එක. මොකද ඒක ලාභයි අපිට මේ නැත්නම් ෆැක්ටරි කොස්ට් සේවයේ කොස්ට් අරගෙන දැම්මම හෙන ලොස්. ඉතින් අපි පත්තරේ ටෙන්ඩර් එකක් දානවා. ටෙන්ඩර් එක දැම්මම ඒ ටෙන්ඩර් එකේ හයිස්ට් බිඩට යන්නේ. අපි ගිහිලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා ගන්නෙ. මොකද මේ රටේ ඒ දළුවර විශාල අඩුවක් තියෙනවානේ. ඉතින් මිනිස්සු පොර කනවා දළු ගන්න. දැන් මාස ගානකට ඉස්සෙල්ලා තිබ්බේ හැටන් අබෝස්ලි කියලා. දැන් ගිහිලා තියෙනවා කේගල් ප්ලාන්ටේෂන්. මොස්විල් කියලා. ඉතින් එක එක අපි මාස 6න් 6ට අපි මේ ටෙන්ඩර් මාස 4න් 4ට අපි ටෙන්ඩර් කරන්නේ. එතකොට ඒ හයස්ට් එක කෙනාට දෙනවා අපි. අපිට ගිහිලා දෙන්නේ නැහැ. ඒගොල්ලොන් ඇවිල්ලා ඒගොල්ලොන් කියලා ඒගොල්ලොන් අරන් යනවා. ඔව් දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් දැන් 108 110 වගේ මුදලක් නෙවෙතුමා කිව්ව යනවා කියලා සාමාන්‍ය වෙළඳ පොලේ යනවනේ 150 160 වගේ යනවනේ. එතකොට ඒ ආසන්නම තැනකට ඔබතුමාලා දෙන්න බැරිද කතා කරන්නේ? නෑ නෑ මේක ප්‍රයිසස් තුනක් තියෙනවානේ. low grown, mid grown, high grown. mid grown තමයි ඔයා බලන ඔප්ෂන් වල උනත් බලන්න mid grown තමයි අඩුම යන්නේ. mid grown කියන්නේ කැන්ඩි. ආවල පිටිය ගම්පොල අපි ඉන්නේ mid grown. low grown බලන්න low grown යනවා 150 160යි. ඒ අවස්ථාවේ යනවා. සමහර තියෙනවා සිල්වර් ටිප් අරවා මේ කියලා දෙන ඒව යනවා 200 ඊටත් වැඩියට යනවා. අපේ සමහර ඒවා යනවා පොඩි ප්‍රමාණයක් යනවා. ඒක high grown කියන්නේ no reading එහා. ඒවත් වැඩි. ඉතින් අපිට මේ දවස්වල යන්නේ ඔය 110 115 මේ විදිහට තමයි. මේක අපේ මේ ඔක්කොම ඔඩිට් වෙනවානේ. අපේ රාජ්‍ය ඔඩිට් වෙනවා, ගාමන්ට් ඔඩිට් වෙනවා, මේ මිනිස්ට්‍රි ඔඩිට් වෙනවා. මේවා දැන් ඔක්කොම මේ මොනවාද ස්ට්‍රීම්ලයින් කරලා ඉතින් මෙහෙම කරනකොට අර ධම්මික පෙරේරා කිව්වාගේ මේ රාජ්‍ය ආයතන වල ඉන්න වැඩ කරන කට්ටිය නෙමෙයි රංගද මේ ඔක්කොම මේ වැටෙන්නේ. ඒක දැන් මගේ ආගියුමන්ට් එක ඇයි ප්‍රයිවට් කම්පැනි හොඳට දුවන්නේ නැහැ රාජ්‍ය කම්පැනි වැටෙන්නේ නැහැ. එමේ හේතුව කුහක ගමන කරන්න දෙන්නෙම නැහැ රංගද. දැන් එතුමා කියන කාරණාවේ ඊටාම් පැහැදිලි කතාවක් තියෙනවා. මේ රාජ්‍ය ආයතනයක් විසින් කරොත් එහෙම පාඩුයි. මොකද රජයේ තේ කර්මාන්ත ශාලා කැඹරුවොත් එහෙම ඒක ලොස් වෙනවා. හැබැයි මේ අපිට නැගෙන ප්‍රශ්නේ තමයි එතකොට පෞද්ගලික තේ කම්හල් වල අය ඇවිල්ලා සේවකයෝ යොදාගෙන රථ වාහන යොදාගෙන මේ තේ දළු ටික අරගෙන ගිහිල්ලා ඒ නිෂ්පාදන ක්‍රියාවලිය කරලා රට යවන ඒ ආයතන පවත්වාගෙන යනවා අමාරුවෙන් හරි. මේ තෙල් ටික ගහගෙන කොහොම හරි
කරගෙන යනවා. දැන් ක්‍රමක්‍රමයෙන් වැහිමින් පවතින මේ පවත්නා වූ අර්බුදකාරී තත්ත්වයක් එක්ක. කෙසේ නමුත් එහෙම මේම දුවලා තිබුණා ලාභ ලබ්බේ. මොකද පෞද්ගලික පාර්ශවයක් පාඩු ලබමින් මේ ව්‍යාපාරයක නිරත වෙන්නේ නැහැ නේ. වහලා දානවනේ ආයතනේ. හැබැයි රාජ්‍ය ආයතනයක් විදිහට මේ ආයතන කියන්නේ බෑ අපිට ඒක කරන්න බෑ. මේක අපිට දිගින් දිගටම පාඩු සිද්ධ වෙනවා කියලා. ඉතින් කාලෙන් කාලට තේ දළු වල මිල වෙනස් වෙනවා. එතකොට ලංකාවේ තියෙන කලාපානුව වෙනස් වෙනවා. ලෝක වෙළඳ පොලේ අපිට තියෙන ඉහළ ඉල්ලුමත් මේ වෙනුවට අපේ ගුණාත්මක භාවයේ තියෙන ප්‍රශ්නේ සහ ඉල්ලුමට සැපයොම කරන්න බැරුව අපේ ඒ වෙළඳ පොලත් එන්න අපෙන් දුරස් වෙමින් තියෙන්නේ. ඒ කාරණා පිළිබඳවත් ජනමසමේ සභාපතිවරයා කතා කළා. ඒක මම බාර ගන්නකොට ඒ දළු කිලෝ එක විකුණුනේ රුපියල් 65ට. ටෙන්ඩර් නැතුව. දැන් අපි ටෙන්ඩර් දාලා අපි විකුණනවා 105යි 110යි 100 ගානයි. ඒතකොට අර රිෆියුස් ටී කියලා තියෙනවා ඒක වික්ක 40ට. සාමාන්‍යයෙන් දැන් වෙළඳ පොලේ රුපියල් 150 160 සීමාව විතර යනවා නේද සාමාන්‍යයෙන් පිට. ඔව් නෑ මම කියන්නේ මම මේක බාර ගන්නකොට ටෙන්ඩර් නැතුවනේ තිබ්බේ. පොඩම මට හම්බුණා 61 85ට හම්බුණා අර 40 වික්ක මේක ටෙන්ඩර් කරාම හම්බුණා 90ක් 95ක් 105ක් ඒ වගේ මේ ඔක්කොම මම කිව්වා මේ ටෙන්ඩර් කරන්න කියලා. එතකොට හිටපු GM එයාගේ ගොඩක් තිබ්බා මේ ඉෂුස් තිබ්බා. එයාව ඉන්ටර්වියු කරලා මේක නම් මොකද මේ හරියට මේක කරන්න එපේ. ඊට පස්සේ අලුතෙන් අපි පත්‍රය දාලා ප්ලාන්ටේෂන් මැනේජර් කෙනෙක් අරගෙන ඊට පස්සේ එයාට දුන්නා ප්ලාන්ටේෂන් පැත්ත. ඊට පස්සේ තව අපේ ප්‍රොපර්ටිස් තියෙනවා. ඒක තව රිටයර් වෙච්ච මේ ජෙනරල් කෙනෙක් අරන් එයාට බාර දීලා තියෙනවා. ඉතින් අද වෙනකොට 2021 දෙසැම්බර් 30ක වෙනකොට අපේ කලින් ආදායම තිබ්බ මිලියන් 740ක් වගේ අපි ආදායම ගෙනාවා බිලියන 1.7කට ආදායම. ඒ ආදායම ගෙනාවේ මේ අපේ තියෙන සම්පත් වලින් මම JDB එක අපේ බෝඩ් එකට කියලා මිනිස්සුන්ට කියලා මේ JDB කැඩුවා දෙකකට. එකක් JDB ප්ලාන්ටේෂන්. JDB ප්ලාන්ටේෂන් කියන්නේ ප්ලාන්ටේෂන් අපේ ටික බලනවා. අනිත් එක JDB property management. අපේ properties ගොඩක් තියෙනවා. ඒක මේකම. ඊළඟට JDB plantation යරිට පටන් ගත්ත JDB eco tourism, JDB hydro power, JDB solar power, JDB consumer කියන අපි වෙනසාල් ඒ වගේ වවනවා. ඊළඟට JDB metal quarries, ඊළඟට JDB aqua, JDB වතුර. ඒ වගේ JDB warehouse කියලා පටන් ගත්ත අපේ තියෙන මේ warehouse, JDB plantation. ඉතින් ඒ වගේ diversify කරලා අපේ නොයෙක් සල්ලි එන්න අවස්ථාවලට. ඒවා තාම ලොකුවට වෙලා නැහැ. නමුත් ඒක මේ මොකද මේ හැමදාම මොකක් හරි ඉෂුවක් නේ. කොවිඩ් වෙනකොට දැන් දේශපාලන අස්ථාවරයක් ආවා. ඒකෙන් දැන් ඩීසල් නැතුව අපේ ෆැක්ටරි දුවන එකයි මිනිස්සු ගෙදරන එකයි තියෙනවා. කොහොම හරි ඉතින් මේ අභියෝග ජයගෙන එකමුතුව පෙරට කියලා මම මොටෝ එකකුත් හැදුවා. ඔව් මොටෝ එකක් හැදුවා වගේම ආයතනය හදාගෙන යන්නත් ඕනේ. හැබැයි ඒකට විවිධාකාරී බාධාවල් තියෙන්න පුළුවන්. මොකද සමහරලාට අපි දන්නවා හොඳ සභාපතිවරයෙක් පත් වුණොත් එහෙම ඒ සභාපතිවරයාට අර ඉන්නවනේ සමහර ආයතනවල බොහෝ ආයතනවල ඉන්නවනේ මේවයි වැඩ කරන්නේ නැති වැඩ කරන්න දෙන්නෙම නැති හැම දෙයකම අන්තිය අදින කකුලෙන් අදින පිරිසකුත් ඉන්න නැතිනේ. එහෙම වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට සභාපතිවරයෙකුට කටින් මේ දේවල් මේ ගහලා වචනවල හරඹයක් දාලා වැඩේ ගොඩ දාගන්නව වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේකට එන ඉහළ නිලධාරීන්ගෙන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දේශපාලනඥයින් වෙන්න පුළුවන්. විවිධාකාරයේ තියෙන බලපෑම් මත වෙන්නත් පුළුවන්. තවත් සමහර වෙලාවට Tamanගේ තියෙන පෞද්ගලික අවශ්‍යතාවයන් නැත්තම් Tamanට හම්බ කරගන්න ඕමනාවල් වලට එහෙම වෙනස් වෙන අවස්ථාවලුත් තියෙන්න පුළුවන්. ඉතින් ඔය සමස්තය නැති කරගන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මේට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා නම් මෙන්න මේ රාජ්‍ය ආයතන කළමනාකරණය කර යුත්තේ පවත්වාගත යුත්තේ මෙන්න මේ ක්‍රමවේදයේ අර්ථය කියලා. එතකොට අර සභාපතිවරයාද මේ සභාපතිවරයාද සාමාන්‍ය අධිකාරිවරයා වෙනස් වුණාද? ඇමතිවරයා වෙනස් වුණාද? අමාත්‍යාංශ ලේකම් වෙනස් වුණාද කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ නේ අමාල්. එතකොට ඒක රාමුවක් යටතේ වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙම වැඩ කරලා තියෙනවා නම් අද මේ ආයතන මෙහෙම තත්ත්වයක් වෙන්නේ නැහැ. හැබැයි සභාපතිවරයා කියන්නේ එතුමා බාරගත් දවසේ සිට අද දවස් දක්වා මෙන්න මෙහෙම ලොකු ගමනක් ආවා කියලා. මම බාරගත්තේ 2020 ජනවාරි 28. බාර ගන්නකොට accounts final accounts අවුරුදු 5ක කළා නැහැ. 17 18 ප්‍රයිවට් කම්පැනි එකකට දීලා කරන්න. ඊළඟට ට්‍රෙෂරියෙන් හම්බෙලා තියෙනවා මිලියන් 400ද 500ද ඇනුවලි පඩි ගෙවන්න. accounts පස්සේ හදලා බලනකොට මිලියන් 745ක අලාභයක් වෙනවා. ඊට පස්සේ ඔඩිට් එකෙන් බලනකොට තා මිලියන් 300ක් වෙනම account එක සස්පෙන්ස් account එකට දාලා කොහොමරි බිලියන් එකක විතර අලාභයකුයි තව මිලියන් 500ක් ට්‍රෙෂරි එකෙන් ඇනුවලි දීලා තියෙනවා. මේකේ ප්‍රධානම හේතුව ජනවාසම බිහි වෙන්නේ අර 72 පනතෙන් ගත්ත වතු ටික මැනේජ් කරන්නනේ. එතකොට වතු 400 ගාණක් අපිට ගැසට් වුණා. නමුත් සුද්දාගෙන් පස්සේ
මේ තිබ්බ මැනේජ්මන්ට්ස් වලට අපොහසත් වුණා මේ වතු පාලනය කරන්න. පසු කාලෙකදී අපේ තිබ්බ පොල් වතු ටික ගියා හලාවත වැවිලි සමාගමයි කුරුණෑගල වැවිලි සමාගමයි කියලා රජයේ සමාගම් දෙකකට. ඉතුරු වතු ටික RPC 22කට ප්‍රයිවට්, ඒ කියන්නේ භගවන්තලා ප්ලාන්ටේෂන්, කොටකල ප්ලාන්ටේෂන්, අගලවත්ත ප්ලාන්ටේෂන්, මතුලට ප්ලාන්ටේෂන්, ඒ වගේ RPC 22කට ගිහිල්ලා ඉතුරු වුණා වතු 20ක්. ඒ 20 ජනවසති සේවකයෝ හිටපු හින්දා ඒ සේවකයෝ එක්ක මේක දිව්වා. ඒ දුවන කොටත් මම හිතන 96 මට අහලා තියෙනද 96 මේ දෙක වැහෙන තත්ත්වයට ආවම එවකට මම හිතන්නේ සිටිය ඇමතිතුමා නැවතත් මේ දෙක එකහුව කරලා අලුතෙන් සෙනග දාලා පටන් ගන්නවා. SPC එකයි ඒ කියන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාවයි GDP එක දෙකම එකහුව කරලා පටන් ගන්නවා. වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව බැලුම්ගල පටන්ගෙන දුවනකොට මම හිතන එතකොට ප්‍රධාන අරමුණ තිබ්බේ අර සේවකයන්ව ගෙදවෙනවා තියාගන්න. එතකොට අර බදු දීපු වතු 400 ගානේ කොම්පැනි බද්ද දුන්නේ ගෝල්ඩන් ෂෙයා හෝල්ඩර් ට්‍රෙෂරි එකට. මේ භාණ්ඩාගාරයෙන් සල්ලි ඒ කාලේ දුන්නා මේක ඇදගෙන යන්න. ඉතින් මේන ඇදගෙන ගිහිල්ලා ඔය මම බාර ගන්නකොට මම හිතන්නේ අන්තිම වැටෙන්න තිබ්බ ඒ කියන්නේ ඉහළම තැනට වැටලා තිබ්බේ. ඒ කියන්නේ අවුරුදු 20ක ගෙවලා නැහැ ETF gratuity. එතන රුපියල් බිලියන 2ක් නඩු 1250ක්. එවකට හිටපු සභාපති දෙපාරක් ගියා ඇතුළට. ඇයි මේ ගෙවි නැතුනම සල්ලි නැතුනම වොරන්ට් එන්නේ චෑමන් බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් නේ. ඉතින් ඊට පස්සේ මම බාර අරගෙන ජනවාරි අපිට ජනාධිපතිතුමා කිව්වා ඔක්කොම චාමනට ගෙන්නලා රටේ සල්ලි නැහැ. මේවා ඕගොල්ලන් දුවන්න ඕනේ පබ්ලික් එන්ටර්ප්‍රයිසස්. ඕගොල්ලන්ට ගොඩක් සම්පත් තියෙනවා. බුදුන් නම් චැලෙන්ජ් එක බාරගෙන නැත්තම් දාලා යන්න කියලා. ඉතින් මම චැලෙන්ජ් එක බාරගත්තා. බාරගෙන පෙබරවාරි මාසේ ඉඳන් විශාල මේකක් දැන් අපිට දැන් රජයෙන් සල්ලි දෙන්නේ නැහැ කිව්වනේ. පඩි ගෙවන්න. ඉතින් පළවෙනි මාසේ පෙබරවාරි මාසේ දිනකොට ගොඩාක් අමාරු වුණා. කොහොම හරි ඒසරේ මේ එහෙන් සල්ලි ටිකක් හොයාගෙන යන්තම් පඩි මෙවුණා. ඊට පස්සේ මාර්තු වෙනකොට කොවිඩ් ආවා. මාර්තු වෙන කොවිඩ් ආවම මේක මේ ආයතනයේ ගොඩක් ඒගොල්ලෝ කිව්වා මේක වහලා දාමු කියලා. ඊළඟට මම කිව්වා නෑ අපි මේ කියලා අපි මගේ හිතේ අර කන්සියුමර් එකේ කට්ටියක් එන්නකෝ නෑ සර් අපි මේක අදගෙන යන් අපිට ආමිය කියන්නේ මේ ඕඩර් එක දෙන්න වෙයි සර් කැබිනට් අප්‍රූවල් නේ. ඒතර ඒකේ මේ ඉතින් එන්න මමත් ඉතින් මේ ගෙදරින් කෑම හදාගෙන එනවා මේ කට්ටියව ගේනවා. ගෙනල්ලා අපි අර කොවිඩ් නරකම කාලේ කොහොමද අදගත්තා වැඩි. ජනවසම සතු දේපල කියලා කියන්නේ සම්පත් ආකරයක්. එහෙම තැනක් පහුගේ කාලය තිස්සේ දිගටම වැටුප් ගෙවා ගන්න බැරුව එහෙම නැත්නම් ETF ගෙවන්න බැරුව පාඩු ලබන ආයතනයක් බවට පත් වෙලා මේ ඔබේ අපේ මුදල් මහා භාණ්ඩාගාරයෙන් අරගෙන තමයි මේ ආයතන නඩත්තු කරමින් තිබුණේ. එහෙම වෙන්න හේතුව විවිධාකාරයේ වංචා දෝෂණ අක්‍රමිකතා සිද්ධ වුණායි කියලා චෝදනා තියෙනවා. ඒ පිළිබඳව තමයි අපි අද සොයා බලමින් සාකච්ඡා කරමින් හිටියේ. ඔව් රංගන අපිත් එක්ක කතා කරන්න ඉන්නවා සේනාරත්න මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඔව් ඔබතුමා මොනවාගේ අදහසක්ද තියෙන ඔබතුමා ඉදිරිපත් කරන්න? ඇත්තටම මට කියන්න තියෙන්නේ ඔය අධේ ආයතන කියන්නේ අපේ ගොඩාක් ලාභ ලබන්න හොඳට දේවල් ගන්න පුළුවන් ආයතන. මම පස්සම්ප සංගමනල්ලේ වැඩ කරපු සේවකයෙක්. මේ ඒකෙදි අපි කොළඹට එළගෙට බෙදාගෙන පටන් ගත්තා ඒ කාලේ. ඒකෙදි අපි හොඳට ලාභ ලැබුවා. හොඳට කරේණිය අපේ ආයතන ප්‍රධානී. ආයතන ප්‍රධානී හිටිය ඇත්තම නම කියන්න ඉවර ගමන්නේ රමාසිරියන් තමයි බබල් හිටියේ. හොඳට කරා. අපිත් හරි සන්තෝෂෙන් කරා. අන්තිමට මේ අනික් රජවල වෙනස් වෙන ගමනක් ගානේ අපේ ආයතන කඩවෙන්න වෙනවා. අරගොල්ලෝ කරපු ඔක්කොම නැති කරා ඉස්සරහ. පස්සම්පත් සංගමනල්ලේ කියන්නේ රටේ පාම් තියනවා රට පුරාම මේ අක්කර 1000 ගණන් තියෙන පාම් තියෙනවා. හැම එකම හොඳට මේ තියෙනවා මේ අපිට රාජධානි කරන දේවල් කරන්න තියෙනවා. පොල්ද එතකොට එළවලු ගා ගන්න වද වැඩේරින් හැම දෙයක්ම තියෙනවා. හරි බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. එතුමත් සඳහන් කළේ අමාලි මේ ආයතනයේ කළමනාකාරීත්වය හොඳට තියෙනවා නම් සේවකයන්ට වැඩ කරන්න පුළුවන්. ඉතින් ආයතනයේ කළමනාකාරීත්වය හොඳ වෙන්නත් මේ උඩ ඉඳලා සිස්ටම් හැදිලා තියෙන්නට ඕනේ. ඉතින් එහෙම නැති වුණොත් බෑ. දැන් අපිටම තේරෙනවනේ මේ නාවල පිටි නිෂ්පාදනයකින් තේදරු ටික කිලෝමීටර් 150ක් විතර දුර එහාට මෙහාට ගෙවාගෙන යන්න ඕන හැටන් වලට මේ තේදරු ටික අඹරන්න. ඒ විතරකුත් නෙමෙයි නකල්ස් වගේ ප්‍රදේශවලින් මේ කිලෝමීටර් 100 ගණනක් දුරට තේදළු අරගෙන එනවලු ලොකු වියදමක් දරාගෙන. මම දැනුවත් නකල්ස් පැත්තේ දලුත් ගෙනාව ඔය නාවල පිටියක.
නාවලපිටිය ෆැක්ටරි එකට. එතකොට විශාල දුරක් නේ කිලෝමීටර් 170ක් විතර එනවා ගිහිල්ලා එන්න. ඒ ලොරිය ඒ වගේ දුරක් ගිහිල්ලා දළු ටික ගේනවා. නමුත් ඔය මහනුවර දිස්ත්‍රික්කයේ ආසන්නව තමයි ඔය මේ ගොඩක් ජනතාවත් සංවර්ධන මණ්ඩලයේ වතු තියෙන්නේ. ඒ වතු වල ඒවා නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති 60 වලට ගෙනාවා. එතකොට ඒ 60 වලට ගේන එක අපිට ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන ආයතනයට අයවිය යුතු මුදල් විශාල විදිහට අඩු මුදලකට තමයි මේ දළු දීලා තියෙන්නේ. ඒ වගාබිම් වල නිෂ්පාදනය කරන දළු ටික 60 වලට අරගෙන යන්නේ නැතුව එච්චර දුර ගෙවන්නේ නැතුව ළඟ තැන් වලට දෙන්න බැරිද? ඒක දෙන එක අපිට ගැටලුවක් නැහැනේ. ඒක වැඩිම ටෙන්ඩර් එකට අපි දීලා දාන එකනේ කරන්නේ. ආයතනය කරන්න ඕනේ ආයතනට වාසිදායක ටෙන්ඩර් එකනේ දෙන්න ඕනේ. වැඩිම මුදලක් කෙන එකටනේ. දැන් ඒක අපිට අපි උදාහරණයකට ගමු වැඩක් නැහැනේ. නුවර දළු රත්නපුරයට ගෙනිච්චත් වැඩක් නැහැ. අපිට වැඩිම මුදල දෙනවනම් අන්නකො වෙළඳ පොලේ තියෙන 180යි දළු කිලෝ එකකට ගෙවන. ඒගොල්ලෝ 81ක් හරි එහෙම නැත්නම් වැඩිම මුදල කොහොමද කරලා තියෙනවා අපිට ඒකට දෙන්න වෙනවනේ. ඒතකොට ගිනියන කයාගේ ප්‍රශ්නයක් නේ. ඒතකොට ගිනියනට ආයතනට අදාළ නැහැනේ. දැන් මෙතන තියෙන්නේ දුරට දුන්නේ එක නෙමෙයි ප්‍රශ්නේ. අඩුවට දීලා තියෙන්නේ. එතකොට එතෙන්ට ගියයි ඒගොල්ලෝ දුර ගෙනියන්න ඕනේ කියලා. ඉතින් දුර ගෙනියන්න ඕනේ නැහැනේ. ටෙන්ඩර් කරනකොට අපි වැඩි මුදලට දෙන්න එපායි. මේක තනි කරම මේ අතර තියෙන්නේ මේක ඔබතුමාට මතකයි ගිය ආණ්ඩුව කාලේ ලොකු කතාවක් ආවත් දළු කිලෝ එකකින් රුපියල් 20ක් එක්තරා ඇමතිවරයෙකුට ගියා. එතකොට මේ පිළිබඳ පැහැදිලිවම විගණනයක් කළ යුතුයි. ඇයි මෙහෙම උනේ කියලා. මේවා රජයේ ආයතන, මේවා මහජනතාවගේ ආයතන, මේවා මහජනතාවගේ බදු මුදල් වලින් අන්තිමම නඩත්තු කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අහිංසක මිනිස්සුන්ට වැටුක් නැහැ. සමහරුන්ට දවස් 2යි 3යි සතියට වැඩ තියෙන්නේ. සමහරුන්ට EPF ගෙවල නැහැ, ගැට්ටි ටික ගෙවල නැහැ. ඒ මිනිස්සු මැරිලා ගිහිල්ලා. මේ ජනතාවත් සංවර්ධන මණ්ඩලයේ EPF විශාල විදිහට හිඟයි EPF එකට. ඒ තියෙද්දි මේ විදිහට සභාපතිවරුන්ට ඕන විදිහට මේ තමන්ගේ පුද්ගලික දේශපාලන හිඟයිලා දාගෙන මේවා විනාශ කරන්න දෙන්න බැහැ කියන එක අපි කියන්නේ. කාලාන්තරයක් තිස්සේ මේකේ හොරකම් බොහෝ සිද්ධ වෙලා තියෙනවා කියන කාරණාව තමයි තොරතුරු කරෝ කියන කතා බහ වලින් තේරෙන්නේ. මේ පිළිබඳව අපි ජනවසමේ සභාපතිවරයාත් එක්කත් කතා කළා. මම මේ ආයතන එනකොටත් මේ සේවකයෝ කිව්වේ සර් මේක හොර ගුහාව. මේක සර් සුද්ධ කරන්න. අපි කරුණාකර ඉල්ලනවා ඔයාලට මම එක උදාහරණයක් දෙන්නම්. එක වත්තක එක ෆීල්ඩ් ඔෆ්සර් කෙනෙක්ගේ අඩිය 55000යි. එයාගේ ඕවර් ටයිම් එක 65000යි. හිතා ගන්න පුළුවන්ද? එතකොට සමහර වතුර අර කංකාන්ලා නම් 10ක් දානවා. පොරට නම් 10ක් දෙනවා. වතුර කෑෂ් වලට වැඩ කරනවා කියලා. වදාහන්න ඒක එහෙම එප්පු වෙලා ඒක ඊට පස්සේ වත්තෙන් එනවා හෙඩ් ඔෆිස් එකට. හෙඩ් ඔෆිස් එකෙන් ගෙවනවා. ඉතින් මේ ඔක්කොම කනෙක්ටඩ්. ඉතින් මේ ඔක්කොම අපි කඩලා මේ ලේසි දැනේ කියන එක පොඩ්ඩක්වත් ලේසි නෑ. ඉතින් අපි හරි දේ කරනකොට ගොඩාක් ඒගොල්ලෝ රිදෙනවා රංගන. හරිද? මොකද මේ රාජ්‍ය ආයතන ගොඩාක් ඉන්නේ එකක් ඒගොල්ලෝ දේශපාලන මේ වලින් ආපු කට්ටිය. ඒගොල්ලන්ට වැඩ කරන්න බෑ. ඒකනේ ප්‍රයිවට් එකේ බලන්න කොච්චර පට ගාලා වැඩ වෙනවද කියලා. මේගොල්ලන්ට වැඩක් කිව්වම වැඩක් කරන්න බෑ මේගොල්ලන්ට. අනිවාර්යයෙන්ම අපි ඒගොල්ලන්ට වැඩ දෙනවා වැඩි. අපි ඒගොල්ලෝ වැඩ කරලා නැත්තම් පනිෂ් කරනවා. අපි විනයක් ගෙනල්ලා තියෙනවා. යම් කිසි දැන් මෙහෙම මෙච්චර කල් මම එනකොට මේ ආයතනේ නැටෙව්වේ ওই දෙන්නෙක් තුන් දෙනෙක්. වෘත්ති සමිතිය දෙන්නෙක් තුන් දෙනෙක් නැටෙව්වේ. මම ආවට පස්සේ මොකද නෑ. මේක මැනේජර්ස්ලා ගන්න මේක අතට. ඕකරන් ඒගොල්ලෝගෙන් වැඩ ගන්න. ඒගොල්ලෝ කියන දේ නෙමෙයි කරන්න ඕනේ. ඕකරන් මේ වගේ බය කරගෙන එළියට ගියාම කුණු බිත්තර ගහලා ගෙවල් වලට ජරාලියුන් කියලා ඒ වගේ ඇත්තටම මේක ජරා ගඳ ගහන මහාම ආන්න ජීවිතේ වගේ නෝමල් ඉම්පල්ස් කෙනෙක් ආන්න කොල් කරලා අති ගන්න හැටි අරව කරන හැටි මේකනේ වගේ මගේ ගෙදරටත් තියෙනවා එක එක ඉතින් පස්සේ මම ඉතින් මේ මං කිව්වා අපේ ගෙදර මට දේවත් තියෙන සලකන්නේ මොකද මම අද ඉන්නේ බැදල් කෙනෙක් නෙවෙයි අවුරුදු 60ක මිනිහෙක් ඒ මිනිස්සු මාව දන්නවා අන්න ඒ වගේ හරිම පහත් වැඩ කරන්නේ හරිම පහත් වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව බැලුම්ගල අදනතුරු සෑහෙන හොඳ ගමනක් යනවා අවුරුදු 2කමාර පඩි ගෙවලා තියෙන්නේ අපි හම්බ කරපු සල්ලි වලින් පින් පඩි නෙමෙයි බිලියන 1.5ක් විතර පඩි ගෙවලා තියෙනවා බ්‍රෝකර්ස්ලාට නෑ මං එනකොට බ්‍රෝකර්ස්ලාට මිලියන 80ක් නෑ අද බ්‍රෝකර්ස්ලාගෙන් අපි සල්ලි ගන්නෑ බැංකු වලින් ගත්ත අර පඩි ගෙවන්න ගත්ත මේ ණය විතර අපි අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලොකුම ප්‍රශ්නේ තමයි අපේ අර අවුරුදු 20ක් ගෙවපු නැති EPF ETF ග්‍රැටිවිටි අද බෝඩ් එකේ රිසර්ච් කරෙත් ඒකයි බිලියන 2.3ක් තියෙනවා ඉතින් අපි ඩිස්කස් කරේ immediately රජයටත් සල්ලි නැති ඉන්න මොකද මේ මිනිස්සුන්ට මේක ගෙවන්න එපා සමහර මිනිස්සු බැරිලා ඉතින් ඒ හින්දා ඉමීඩියට් අපේ ප්‍රොපර්ටි එකක් බැංකුවට දීලා මිලියන 800ක විතර ලෝන් එකක් කරන් නඩු වලට තියෙන මිලියන 800 ගෙවලා ඊළඟට අපේ තව තියෙන ප්‍රොපර්ටි එකක් විකුණන මොකද මේක ගොඩාක් සම්පත් තියෙන මේ ආයතනයක් මේ ජනවසම කියන්නේ ජනවස මෙසේ නැත්නම් ජනතාවත් සංවර්ධන මණ්ඩලයේ සභාපති බුවනිකඩ යබේසූරිය මහත්මයා කතා කළේ අපි කතා කරමින් හිටියේ මේ ආයතනයේ කාලයක් තිස්සේ පාඩු ලැබමින් තිබුණා විවිධාකාරයේ අක්‍රමිකතාවන් සිද්ධ වුණායි කියලා කියවෙනවා මේ தත්ත්වය වෙනස් කරලා කොහොමද මේ ආයතනය ගොඩනංවන්න පුළුවන් කියන පිළිබඳව මේ සාකච්ඡා කරමින් ඉන්නේ දැන් මේ මෙහෙම කරන්න නම් මේකට මොන වගේ වෙනස්කම් කරන්න පුළුවන්ද මේවා දියුණු කරන්න මොන වගේ යමක් කරන්න පුළුවන්ද කියලා අපිට තොරතුරු දීපු උදවියෙන් අපි ආපහු ප්‍රශ්න කරලා ඇහුවා
නෙමෙයි මේවා ගොඩක් දියුණු කරන්න පුළුවන් තැන්. මේ වතු වල තියෙනවා හරි හොඳ බංගලා තියෙනවා. පාවිච්චි කර ගන්න නැති බංගලෝස් තියෙනවා. එතකොට මේ වගේ තියෙනවා තටාක. ඊට අමතරව මේ වගේ ක්‍රීඩා පිටි තියෙනවා. මේ වතු වල එදා ලස්සනට මල් වවලා තියෙනවා, ගාඩන් තියෙනවා. මේවා සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රවර්ධනය කරන්න පුළුවන් ජනතාවත් සංවර්ධන මණ්ඩලයට. විශාල විදියට පිටරට ඉතා ඉහළ මුදලක් වැය කරන්න පුළුවන් සංචාරකව මේවට ගේන්න පුළුවන්. ඔවුන් ආසයි මේ වගේ ඉන්න. එතකොට මේවා සංචාරක නිකේතන විදියට දියුණු කරන්න පුළුවන්. මේ මොකුත් කරන්නේ නැතුව මේ තියෙන දල්ල කඩාගෙන තව දුරටත් මේ ජනතාවත් සංවර්ධන මණ්ඩලය ලාභ කරන්න හිතනවා නම්. මොකද තේ ගහ හිටවල දැන් අවුරුදු 100කට වැඩි. දැන් අවුරුදු 150ක් විතර වෙනවා. එතකොට මේ තේවත් අලුත් විදිහකට දකින්න ඕනේ. මේ වගේ හම්බ කරන්න පුළුවන් විදිහ අලුත් විදිහකට දකින්න ඕනේ. අන්න එහෙම දන්න අලුත් ව්‍යාපාර ගැන දැනුමක් තියෙන මිනිස්සු මේ වගේ සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කරන්න ඕනේ. මේවත් අනිකරම සහකතා කර මේවා ලාභ කරන්න පුළුවන්. මේ වගේ කිසිදන් තියෙන ඒ වගේ එළවලු වවන්න පුළුවන්. වෙනත් අතුරු වගා වලට යන්න පුළුවන්. ඒ වගේම මේ වගේ පාළු හිටවලත් ඒවතු දියුණු කරන්න පුළුවන්. මේක පාළු හිටවන්නේ නැහැ. පෝර ටිකක් ගහන්නේ නැහැ. මේ වතු වල ආදායම් දල්ල කඩා ගන්න විතරයි බන්නේ. මේ ජාතික සම්පත් සම්පූර්ණ විනාශ කරලා දානවා. ඒ හින්දා වහාම මේවට දක්ෂතාවයේ තියෙන මිනිස්සු මේවට පත් කළ යුතුයි. අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. අපි ඒ වෙනුවෙන් දිගින් දිගටම අදහස් ප්‍රකාශ කරනවා. පෙනී හිටිනවා. අපි ඒ වෙනුවෙන් පූර්ති අර්ගල කරන්න ලැහැත්ති. මේවා වහාම නිවැරදි විය යුතුයි. නිවැරදි වෙනවා නම් නිවැරදිතාවට යනවා නම් මේවත් නිවැරදි විය යුතුයි. මේවා රාජ්‍ය දේපල. net FM බැලුම්ගල ස්ථාවරයේ වෙන්නෙත් මේ රටේ විධිමත් ක්‍රමවේදයන් සකස් විය යුතුයි. එහෙම සකස් කළොත් තමයි මේ ආයතනවල මේ තියෙන පාඩු අවම කරගන්නමින් ලාභ ලබන ආයතන බවට පත් කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ බලාපොරොත්තුව ඇතිව අද net FM බැලුම්ගලින් සමගන්නව සුබ දවසක් ඔබට. මම රංගනය. මම අමාලි.